कंप्यूटर එක මම charge එකට connect කරන්න අමතකුණා. I think එකපාරට off වුණා. right හරි. ඉතින් මම ආයෙ share කරන්නම්. right හරි. උඩ ලියා ගන්න. හරි ඉවර නම් ඉන්ඩිකේට් කරන්න ඉවරයි කියලා. ඒක තමයි දුල්වන් මං චුට්ටක් මේ ඒක ගැන බලන ගමන් පොඩ්ඩක් ඉන්න පුතේ මගේ අතින් වැරදුනාද ඒ කියන්නේ ප්‍රකින්න ඔයගලන්ගේ පරණ වීඩියෝ එක රිෆර් කරලා ගියේ මම එතකොට වැරදි වීඩියෝ එකක්ද රිෆර් වුනේ අපි ඔපරේටර්ස් ටික ලියාගත්තේ නැද්ද ඒ කියන්නේ right in the ඔබතේ සර් ගණිත මේ සසිදුම් කාරක තාරකී කාර ඒව කරාද ඕගේ ඕ කාරක ඔව් මම දැන් මේ right okay ඒ කියන්නේ ඕගොල්ලෝ මේක ලියාගත්තේ නැද්ද පුතේ මම මෙතන ඕගලන්ට එක පැහැදිලි කිරීම කරා ලියාගත්තේ නැද්ද මෙන්න මේ කාරක කියන ටික මම මේ ඕගලන්ගේ බෝඩ් එකේ ලියලා තියෙනවා ඔය ටික තමයි සර් කරේ ඔච්චරයි කරේ ඔව් ඒ කියන්නේ මේ තාර්කික කාරක කියන තැනට වෙනකන් අපි ලිව්වා නේද ඔව් ඒ ටික ලිව්වා සර්
හරි. ඒ කියන්නේ පුතේ අපි කාරක ටික කතා කරලානේ තියෙන්නේ. නෑස කාරක ප්‍රමුඛතාවය කරන්නේ. හරි හරි. කාරක ප්‍රමුඛතාවය අපි මේ දැන් කතා කරේ. ඒ කියන්නේ මේකේ ප්‍රමුඛතාවය කියලා ලොකු දෙයක් ගන්න දෙයක් නැහැ. අර බොඩ් මාස් වගේ අපි නැත්තම් එතකොට ඒක නොට් කාරක ඒවා එතකොට නොට් කාරක ඇයි අපි මේ මෙතන කතා කරා නේද මේ නොට් උෂ්ණත්වය විශාලයි 30 කියන එක සත්‍යද අසත්‍යද කියලා එන විදි ගැන කතා කරා නේද? ඊළඟට මම ඇන්ඩ් කාරකය අර ට්‍රුත් ටේබල් එකේ ඇඳලා මම මෙතන මේ විස්තර කරලා තියෙනවා. අර ගණිතයේ කාරක තමයි දස පැහැදිලි කරේ. හරි. ඊට පස්සේ මේ සැසඳුම් කාරක ගැන පැහැදිලි කරාද? ඒ කියන්නේ විශාල larger than less than කමක් නැහැ. මම මේ දේවල් ටික පොඩ්ඩක් ආයි මතක් කරන්නම් ඔයගලන්ට. හරි. ඉන්න. හරි. ඔයගලගේ notes වල පුතේ මට පොඩ්ඩක් confirm කරන්න කොතනින්ද නතර කරලා තියෙන්නේ කියලා ලියන දේවල් ටික. මේ තාර්කික කාරක කියලා and or not කියලා ලියාගෙන තියෙනවද? ඔය and or not කියලා ඉල්ල තියෙන ඒ තුන. ඒ තුන ලියලා තියෙනවා. හරි. ඔය ටික ඔක්කොම ලියලා තියෙනවා. ඔය ටික තමයි. හරි. එතකොට මේ වගුව තමයි ඔයගොල්ලෝ ලියලා නැත්තේ තාම. නේද? දැන් අද ලියා ගන්න කියපු වගුව ඔයගොල්ලෝ ලියලා නැහැනේ. කියන්නේ මේ වගුව කියන එක මේ කාරක ප්‍රමුඛතාව කියන එක ලියලා නැහැ. මේ not වලට කාරකයට එනකන් අපි ලියාගෙන තියෙනවා. මම පැහැදිලි කරන්නම් ආයිසරයක්. හරි. දැන් අංක ගණිතමය කාරක ටික පැහැදිලි නේද හැමෝටම? කවුරු හරි පැහැදිලි නැති කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න අංක ගණිතමය කාරක ටික. මේ කාරක කියන එකෙන් කරන්නේ බොහොම සරල දෙයක්. right? ඒකෙන් කරන්නේ මේ එකතු කිරීමක් අඩු කිරීමක් ඒ කියන්නේ ඔපරේෂන් එකකට අදාළව අපිට කරන්න තියෙන දේවල් ටික සිද්ධ කරගන්න විදිහ මේ පෙන්නලා තියෙනවා. අපිට ඉලක්කම් දෙකක් එකතු කරගන්න අවශ්‍ය නම් එහෙමත් නැත්නම් වේරියබල් දෙකකට අදාළව තියෙන අගයන් දෙකක් එකතු කරගන්න අවශ්‍ය නම් අපි මේ එකතු කිරීම නැත්නම් අංක ගණිතමය කාරක භාවිතා කරනවා. right? හරි. මම ඔක පොඩි ප්‍රෝග්‍රෑම් එකකින් උත් ඔයගලන්ට කරලා පෙන්නන්නම්කෝ. right? මේ බලන්නකෝ. මම මෙතන මෙහෙම ලිව්වොත් දැන් මේ මම ලියන ඒවායින් ගොඩක් ඒවා ඔයගලන්ට ක්ලියර් වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන හැටි ගැන තාම දන්නේ නැති නිසා. right? හරි මම මෙයාගේ අකුරු ටික චුට්ටක් ලොකු කරගන්නම් zoom in කරලා. හරි. right දැන් මේ ඇයි මේ program operator test කියලා ලිව්වේ input output ලිව්වේ ඇයි ඔය දේවල් ටික ඔයගලන්ට පැහැදිලි වෙයි. මොකද්ද මේ right ln කියන්නේ? දැන් මම මේ operator එක ගැන විතරයි. මේ right ln අපි පාවිච්චි කරන්නේ අපේ screen එකට මොනවා හරි දෙයක් දෙන්න.
right එතකොට මම මේකට යටින් readln කියලා එකක් පාවිච්චි කරනවා මගේ ස්ක්‍රීන් එක රඳවාගෙන ඉන්න readln එකට පාවිච්චි කරන්න පුළුවන් තව හේතු තියෙනවා වැදගත් හේතු තියෙනවා මම මෙතන පාවිච්චි කරනවා රඳවගෙන ඉන්න දැන් මෙයාව run කරනවා right run කරනකොට ඔයගලන්ට පේනවා ඇති මේ උත්තරේ ඇවිල්ලා තියෙනවා පේනවද 8 කියලා right මම command prompt එක run කරාම මට උත්තරේ 8යි කියලා ඇවිල්ලා තියෙනවා right එතකොට ඔබතේ සර් ඕකේ සර් සමහර ප්‍රෝග්‍රෑම් මම හදලා බැලුවා ඔව් එතකොට සර් මේ අර අපේ වැලියු එක දීලා එන්ටර් කළාට පස්සේ මේ command prompt එක auto close වෙනවනේ සර් ඒ auto close වෙන්නේ මෙන්න මේ readln කියන එක නැති නිසා ඒක මේ software versions වල තියෙන ගැටලුවක් සමහර ඒවට readln එකක් නැතුව run වෙනවා සමහර ඒ වගේ කෝඩ් එකේ අවසානයේ readln කියලා එකක් දාන්න ඕනේ ස්ක්‍රීන් එක හෝල්ඩ් වෙලා තියන්න. ඒ කියන්නේ ඔයාගේ command prompt එක එකපාරට ඇවිල්ලා යනවා. ඒකයි ඒ වෙන්නේ. එතකොට සර් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා end එකට කලින් නේද ඒක දාන්නේ? end එකට කලින් readln එක අනිවාර්යෙන්ම වරහන ඕනද සර්? වරහන් නැතුව දාන්නත් පුළුවන්. වරහන් දෙක නැතුව readln දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලියන විදිය තමයි වරහන් දෙක ඇතුව readln දාන එක. right? හරි. එතකොට 3 එකතු කිරීම 5 දැන් අපි එතන පාවිච්චි කරලා තිබ්බේ ප්ලස් ඔපරේටර් එක. right? මම මෙයාගේ පාවිච්චි කරොත් 8 අඩු කිරීම 6 කියලා. right? එහෙම කරලා මෙයාව run කරොත් මම අපරකින්න මගේ run වෙලා තිබ්බ ප්‍රෝග්‍රෑම් එක මම ක්ලෝස් කරන්න ඕනේ. මම මෙයාව run කරොත් මට 2 කියලා උත්තරේ එනවා. එන්න බලන්න මෙයාගෙත් size එක අපි පොඩ්ඩක් වෙනස් කරගන්න properties number of font ටිකක් ලොකු font එකක් දාමු ඒක ඔයගලන්ට පේනවා 72 okay all right good හරි එතකොට දැන් මම පාවිච්චි කරපු කෝඩ් එක තමයි 8 අඩු කිරීම 6. එතකොට ඔය 2 කියලා එනවා. right? ඔය විදිහට අපිට අපේ ඔපරේටර්ස් ඔක්කොම ටික පාවිච්චි කරන්න පුළුවන්. right? 8 වරක් 6 කියලා දැම්මොත් 48 කියලා උත්තරේ එන්න ඕන. right? දැක්කද? ඊළඟට 8 බෙදීම 4 කියලා දුන්නාම 2.0.0 කියලා ලොකු අගයක් එනවා. මොකද output එක මෙයාගේ හම්බෙන්නේ floating point value එකක් විදිහට. right? ඒක නිසා දීර්ඝ අගයක් ඔයගලන්ට හම්බෙන්නේ දශම ස්ථාන ගොඩකුත් එකේ දශම ස්ථාන නැත්තම් බිඳුම පේලියක් තමයි ওই විදිහට හම්බෙන්නේ. right? ඊළඟට අපි 8 div ඊට පස්සේ හිස්තනක් තියෙන ඕන div පාවිච්චි කරනකොට 8 div 3 කියලා දුන්නොත්. කියන්නේ 8 කියන කෙනා divide කරන්න 3ෙන්. ඊට පස්සේ උත්තරය නැත්නම් ලබ්ධිය කියන එක අපි අරගන්න හදන්නේ. ඒතර 8 දෙනෙන් බෙදුවම උත්තරේ වෙන්න ඕනේ 2. 8 div 3 කියන එකේ උත්තරේ 2 වෙන්න ඕනේ. right? බලමු. ඔව් උත්තරේ 2 කියලා එනවා. 8 mod 2 කියන්නේ 8 3ෙන් බෙදුවම 2යි ඉතිරි 2ක් වෙන්න ඕන නේද? මොකද 8 කියන එක කරාට 3 ගොඩවල් 2යි 6ක් වෙනවා ඉතිරි 2ක් වෙන්න ඕන. ඒතර මම mod පාවිච්චි කරාමත් මට උත්තරේ එන්න ඕනේ 2. right ඊළඟට මං 8 mod 5 ඔබදේ සර් එතකොට mod දාලා අපි ලිව්වට පස්සේ ඉතිරි ටික ගෙන්නේ නැද්ද අර ගොඩවල් ගන්න විතර දෙන්නේ mod දැම්මම පුතේ එන්නේ ඉතිරි ටික දැන් මේ 8 mod 5 කිව්වම ඉතිරි වෙන්න ඕනේ කීයද 3ක් ඉතිරි වෙන්න ඕනේ 8 5න් බෙදුවම එතකොට මේක රන් කරාම 3 කියලා උත්තරේ එනවා ඔයාලට right මම මේකම පහලට අරගෙන
මේකම පහලට අරගෙන මෙතන මම div එක පාවිච්චි කරන්නම්කෝ. ඒතර උඩ එන්නේ ඉතිරිය යට එන්නේ උත්තරය. right මේක රන් කරාම ඉතිරි 3යි 8 පහෙන් බෙදුවම ඉතිරි 3යි 8 පහෙන් බෙදුවම උත්තරය 1යි 8 වරක් 1 sorry 5 වරක් 1 5යි ඉතිරි 3යි. තේරුණාද දැන් කොහොමද div එකයි mod එකයි වැඩ කරන්නේ කියලා? ඔව් operators ටික clearද? mathematical operators ටික confirm කරන්න. දැනට මේ operators ගැන විතරයි අපි concentrate කරන්නේ. program එක ලියන හැටි මම අද කියලා දෙනවා. එතකොට සර් n ඔව් කියන්න. එතකොට සර් n කාරකය o කාරකය ඒ වගේ ඔව් ඉන්න මේ තාම මේ mathematical ටික විතරයි කිව්වේ. අංක ගණිතමය කාරක ටික විතරයි මම මේ කතා කරේ. ඊට පස්සේ logical ටික කතා කරමු. ඊට පස්සේ මේ comparison ටික කතා කරමු සැසඳුම් කාරක. ඊට පස්සේ මම පෙන්නන්නම් logical ටික මොකද වෙන්නේ කියලා. දැන් මේ කරපු දේවල් ටික පැහැදිලිද? මේ ගණිතමය ටිකට අදාළව තියෙන ටික පැහැදිලිද? සර් කෝඩ් එක පොඩ්ඩක් ආයෙ පෙන්නන්නකෝ. හරි පොඩි ඉන්න. මට හැමෝම කන්ෆර්ම් කරන්න ඒක පැහැදිලිද නැද්ද කියන එක. පැහැදිලිද? හරි. අනිත් අය මට chat එකේ පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න හැමෝම. සර් ඔක සර් මම මේ charm pascal එක ලියලා රන් කරද්දී error එකක් එනවනේ. මොකක්ද එන error එක? syntax error එකක් දෙන්නේ? නෑ සර් data grid view කියලා error එකක්. data grid view. data grid view default error කියලා එනවා සර්. ඒක නම් පුතේ මොකක්ද නවා type කරපු එකේ ගැටලුවක්ද දන්නේ නැහැ. මට චුට්ටක් screenshot එකක් එවන්න මම class එක ඉවර වෙලා බලන්න මොකක්ද කියලා. right? group එකට දාන්න එපා මට personal message එකක් විදිහට එවන්න. ඉෂාන් මේ පුතේ වා කියලා තියෙන්නේ තේරෙන්නේ නැහැ කියලාද? නැත්නම් problem එකක් නැහැ කියලාද? තේරෙන්නේ නැහැ. කොතනද ඉෂාන් තේරෙන්නේ නැත්තේ? මයික් එක on කරගන්න ඉෂාන්. sorry learn එක සර්. read ln එක ගැන මම කියන්නම්. ඒව ගැන කියන්න. මේව ගැන වද වෙන්න එපා. දැනට මම මේ මෙතන right ln ඇතුලේ ලියන operators වලින් වෙන සිද්ධිය තේරුම් ගත්තා නම් ඇති. ඒ ටික තේරෙනවා සර්. right. හරි. අනිත් ටික කියලා දෙන්න. ඒ ටික අද තමයි කතා කරන්නේ ඔයගොල්ලන්ට. හරි. ඊළඟට තිබ්බ operators ටික තමයි මොනවාද? comparison operators. නේද? true the false ද කොහොමද කියන එක බලාගන්න එක නේද? මේ සමානද අසමානද සමාන හෝ විශාල හෝ සමානද ඒ කියන දේ. දැන් බලන්නකෝ මම මේක මෙහෙම පාවිච්චි කරොත් 8 larger than 5 8 less than 5. හරි මම මේක රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. පේනවද? true and false කියලා වට එන්නේ. පළවෙනි එක්කෙනාට එන්නේ true. 8 විශාලයි 5. මතකනේ මම මේ නෝට් එක ලියනකොට කිව්වා විශේෂයෙන් ලියා ගන්න කියලා. comparison operator එකක් ක්‍රියාත්මක කරලා ඉවර වුණාම ඕගලන්ට හම්බෙන්නේ මොකක් කියලාද? output එක එන්නේ boolean value එකක් කියලා. අපි කතා කරන්නේ true and false කියන්නේ boolean value වලට අදාළ අගයන් කියලා. data types ගැන කතා කරනකොට මතකද? එතකොට 8 විශාලයි 5ද කියලා ඇහුවම ඒක සත්‍යයි. ඒක නිසා තමයි true කියලා දෙන්නේ. 8 කුඩායි 5ද කියලා ඇහුවම ඒක අසත්‍යයි. ඒක තමයි false කියලා දෙන්නේ.
හරි. අපි ඔය විදිහටම බලමුකෝ මේකත් මම මෙතන ලියනවා විශාලයි හෝ සමානයි. කියවා මේ පැත්තේ 8 කරනවා. right. මෙතන 8 කුඩා හෝ සමානයි 5 කියලා තියෙනවා. right. බලමු මේක රන් කරලා. මම රන් කරනවා. පළවෙනි එකට එන්නේ true කියලා. එනවද? 8 විශාලයි හෝ සමානයි. ඒක විශාල නැහැ නමුත් සමානයි. 8ට. right? මං පහල තියෙන එකේ අහලා තියෙන්නේ 8 කුඩා හෝ සමානයි 5 කියලා. එතකොට 5ට වඩා කුඩා වෙන්නෙත් නැහැ 5ට වඩා සමාන වෙන්නෙත් නැහැ. එතකොට එයා false වෙනවා. right. right. කවිඳු පුතේ ඔයා පරණ වීඩියෝස් ටික පොඩ්ඩක් බලන්න වෙයි පුතේ. අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ පැස්කල් වල. ඒක චුට්ටක් රිෆර් කරලා අද මේක අහගෙන ඉන්න. ඊළඟ ගිය අපිට කලින් කරපු වීඩියෝස් බලන්නේ කොහොමද කියලා මම අද ක්ලාස් එක ඉවර වෙනකොට පෙන්නන්නම්. ඒතර එතනට ගිහිල්ලා පොඩ්ඩක් පරණ වීඩියෝස් ටික රිෆර් කරන්න. right. හරි. මං මෙතන පාවිච්චි කරනවා 8 සමානයි 8 කියලා. දැන් 8 කියන කෙනා සමානයි 8ට නේද? අපි බලමු මේකට true වෙයිද කියලා. ඔව්. පේනවද? 8 සමානයි 8 කියන එකට true වෙනවා. right. මම පහළ වෙනස් කරනවා 8 අසමානයි 8 කියලා. එතකොට 8 අසමාන නෑනේ 8ට. 8 සමානයි 8ට. එතකොට පළවෙනි එක්කෙනාට true වෙන්න ඕනේ. ඊළඟ එක්කෙනාට false වෙන්න ඕනේ. right. දැන් මෙයාව run කරාම පේනවද? පළවෙනි එක්කෙනා true කියලා එනවා. ඊළඟ එක්කෙනා false කියලා එනවා. හරි. ඔය තමයි comparison operators ටික. right. තේරුණාද? comparison operators clearද? confirm කරන්න මට. ආය පොඩ්ඩක් කියන්න සයිඩ් එක. ඔව් clearද? ඔව් සර්. හරි. ඔය අන්තිමට කියපු ටික පොඩ්ඩක් කියන්න සර්. 8 සමානයි අර අසමාන ඒක පොඩ්ඩක්. පුතේ මට පැහැදිලි නෑ කියන එක. කියන්නකෝ අය. අර සර් රයිට් එලිමන්ට් එකේ මේ 8 අසමානයි 8යි මේක පොඩ්ඩක් කියන්න. ඔව් 8 අසමානයි 8 කියන්නේ දැන් මං ලියන්න කියලා තියෙනවා 8 අසමානයි 8ට අදාළව අවුට්පුට් එක පෙන්වන්න කියලා තියෙනවා. මේ right එලෙන් පාවිච්චි කරන්නේ අවුට්පුට් එක දෙන්න. right. එතකොට 8 අසමානයි 8 කියන එක වැරදීනේ, අසත්‍යයිනේ. 8 අසමානයි 8 නෙවෙයිනේ. 8 සමානයි 8 කියන එකනේ සත්‍ය වෙන්නේ. එතකොට එයාගේ විරුද්ධ පැත්ත අසත්‍යයි. 8 අසමානයි 8 කියන එක. ඒකයි අපි මේක රන් කරාම අපිට හම්බෙන්නේ false කියලා. පේනවද? 8 සමානයි 8 කියන එක පුතේ සත්‍යයි. 8 කියන එක නේ 8ට සමානයි. සත්‍යයි. ඒක නිසා ඒක true කියලා අපිට හම්බෙනවා අගය. 8 අසමානයි 8 කියන එක අසත්‍යයි. ඒක නිසා අපිට false කියලා output එක එනවා. තේරුණාද? හරිද පුතේ? මගෙන් ප්‍රශ්නය අහපු පුතා. ක්ලියර්ද?
පුතේ ඔයාට ඇහෙනව නේද? මගේ ප්‍රශ්නය අහපු පුතා. හරි කමක් නැහැ. හරි එතකොට comparison operators වැඩ කරන්නේ ඔය විදිහට. right? අපි දැන් බලමු logical operators කොහොමද වැඩ කරන්නේ කියලා. අර අපි කතා කරපු not and or කියන කට්ටිය. right? දැන් logical operators ගැන කතා කරනකොට අපිට true false කියන අගයන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. right? හරි. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවනේ true false අගයන් මේ comparison operators වලින් එනවා කියලා. එතකොට මම මේක මෙහෙම ලිව්වොත් 3 කුඩායි 5 ඊට පස්සේ මම මෙතන ලියනවා and 4 කුඩායි 7 right taprak inna incompatible types හරි මම ආව වරහන් කරනවා හරි right දැන් මෙතන ඉන්නවා මේ වරහන ඊළඟට මේ වරහනක් තියෙනවා ඊට පස්සේ and කියන එක්කෙනා මැද්දේ ඉන්නවා දැන් ඕගලන්ගේ ප්‍රමුඛතා අර ලයිස්තුව ගැන බැලුවොත් අද මම ලියා ගන්න කිව්වේ ඔය ප්‍රමුඛතා ලයිස්තුවේ බලන්න කාටද මූලිකත්වය හම්බෙන්නේ කියලා දැන් මේ ප්‍රමුඛතා ලයිස්තුවේ කියලා නැති දෙයක් තියෙනවා. ඒ තමයි වරහන් කියන කෙනාට ඔය හැමෝටම කලින් මූලිකත්වය හම්බෙනවා කියන එක. right? එතකොට වරහන් කියන කෙනාට තමයි ප්‍රමුඛතාවයේ වැඩිම ප්‍රමුඛතාවක් හම්බෙන්නේ. සර් එතකොට සර් ඔතන යන්නේ අර ගණන් වල තියෙන පිළිවෙලටමද? ඔව් ගණන් වල තියෙන පිළිවෙලටම කියන පුතේ වරහන් එක මුලින් ඊට පස්සේ ඔය not ඔය මේ අපේ ප්‍රස්තාරය ඇතුළේ තියෙන පිළිවෙල right අපේ මේකේ පෙන්නලා තියෙන පිළිවෙල තමයි ඊට පස්සේ එන්නේ වරහන් තියෙනකොට වරහන් හැමතෙම ඉහළින් තමයි අපි පිළිගන්නේ right දැන් එතකොට මෙතන වරහන් දෙකක් තියෙනවනේ ඒ දෙන්නම පුතේ පොට්ටක් පරිස්සම් වෙන්න මයික් එක ඔන් කරන් ඉන්නකොට right එතකොට වරහන් වල එකම මට්ටමේ තියෙන වරහන් දෙකක් තියෙනවා ඒක නිසා මේ අවශ්‍ය නම් මේ වරහන එක්සිකියුට් කරන්න පුළුවන් මුලින් නැත්නම් මේ වරහන එක්සිකියුට් කරන්න පුළුවන් මුලින් දැන් 3 කුඩායි 5 කියන එකෙන් එන උත්තරේ මොකද්ද කියන්න බලන්න 3 කුඩායි 5 කියන එකට උත්තරේ මොකද්ද Oh. Very good. True. හරිද? ඊළඟට 4 කුඩායි 7 කියන එකේ නඩ උත්තරේ මොකද්ද? 4 කුඩායි 7 කියන එකේ නඩ උත්තරේ. ඒකට එන්නේ true. ඒ කියන්නේ and එකේ දෙපැත්තේ හැදෙනවා true and true කියලා එක්කෙනෙක්. දැන් බලන්න මේ true and true කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ and gate එක මතක් කරගන්නකො 10 වසර ඉගෙන ගත්ත. ඒකේ දෙපසටම එක එනවනම් උත්තරේ වෙන්නේ 1. අපි සාමාන්‍යයෙන් දන්නවා 1 පාවිච්චි කරන්නේ සත්‍ය ඉන්ඩිකේට් කරන්න, බිංදුව පාවිච්චි කරන්නේ අසත්‍ය ඉන්ඩිකේට් කරන්න. එහෙනම් සත්‍ය and සත්‍ය කියලා කියන්නේ උත්තරෙත් සත්‍ය වෙන්න ඕනේ. true and true කියලා આવොත් උත්තරෙත් true වෙන්න ඕනේ. අපි මේක රන් කරලා බලමු. ඔන්න උත්තරය ඇවිල්ලා තියෙනවා true කියලා.
පැහැදිලිද කොහොමද ලොජිකල් ඔපරේටර් එක වැඩ කරන්නේ කියලා? දැන් මම මෙයාව මේ එක පැත්තක් වෙනස් කරනවා. මම එයා දානවා 3 larger than 5 කියලා. එතකොට මගේ වම් අත පැත්තේ තියෙන comparison එක output එක දෙන්නේ false කියලා. මෙයා output එක දෙන්නේ false. මොකද 3 විශාල නෑ 5ට වඩා. නිසා මෙයා false. මේ පැත්ත true. එතකොට මට එන්නේ false and true කියලා එක්කෙනෙක් නේද? එතකොට false and true බිඳුව and එක මතකද උත්තරේ? බිඳුව and එක කියලා කියන්නේ බිඳුව. right? එහෙමනම් මගේ output එකේ එන්නත් ඕනේ false කියලාම තමයි. right? හරි අපි බලමු run කරලා. right දැක්කද? false කියලා උත්තරේ එනවා. සර් දැන් එතකොට මේ සතිය ඇතුළත සර් ලොකු ප්‍රෝග්‍රෑම්ස් රන් කරලා බලන්නේ නැද්ද? නෑ අපි තාම මේ මූලික දේවල් ටිකනේ ලොකු ප්‍රෝග්‍රෑම්ස් කියලා පුතේ ඕගොල්ලන්ට පැස්කල් වල ලොකු ප්‍රෝග්‍රෑම්ස් වලට අපි කතා කරන්න යන්නේ අපි මූලික හැම නෑ සර් අර මේ ලකුණු මේ මාක් එක දෙන එක ABC දෙන එක වගේ ටිකක් දිගේව නෑ ඒක මේ ටික කතා කරගත්තම තමයි අපි එතනට යන්න ඕනේ පුතේ අපි ටික ක්ලියර් කරගන්න ඕනේ right සර් ඕකෙන් ක්වෙස්චන් එකක් අහන්නේ කොහොමද O level වලට එක්සෑම් එකට එක්සෑම් එකට ඕගොල්ලන්ට මේ වගේ පොඩි කෝඩ් එකක් දීලා අවුට්පුට් එක මොකක්ද කියලා අහන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ ලයින් එක විතරක් දීලා ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් මේ කෝඩ් සෙග්මන්ට් එකෙන් මේ කේත කොටසෙන් ලැබෙන ප්‍රතිදානය වන්නේ. එතකොට ඔයාට අයිඩියා එක තියෙන්න ඕනේ කොහොමද මේ කට්ටිය විසඳගන්නේ. ඒ කියන්නේ අර කාරක ප්‍රමුඛතාවය අපේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි සර්. right හරි මම දැන් මේ පැත්තත් false කරනවා. දැන් එතකොට එක පැත්තක හැදෙන්නේ false 3 විශාලයි 5 කියන එක අසත්‍යයි. ආයි 4 විශාලයි 7 කියන එකත් අසත්‍යයි. දැන් ඔයාලට තියෙන්නේ අසත්‍ය and අසත්‍ය. ඒ කියන්නේ 0 and 0. ඒ කියන්නේ උත්තරෙත් 0. ඒ කියන්නේ ආයෙත් උත්තරේ false වෙන්න ඕන. මෙයා රන් කරාම ආයෙත් ඔයාලට false කියලා උත්තරේ එනවා. හරි එතකොට and operator එක වැඩ කරන්නේ ওই විදිහට. right දැන් ඔයගලන්ට මේකට o operator එක පාවිච්චි කරොත් o right හරි මට පොඩි වෙනසක් කළ බලන්න මෙතන කැප්ස් වලින් දෙන එක. ඔව්. කැපිටල් අකුරු වලින් දෙන එක වැඩ කරන්නේ නැහැ. සිම්පල් අකුරු වලින් දෙන්න ඕනේ ඕ කියලා. හරි. දැන් මම මෙයාව චේන්ජ් කරනවා. ඔව් මේ තිබ්බ විදිහෙන් බලමු. මේ පැත්තේ තියෙන්නේ. ඔව් පුතේ. ඕකේ සර් අර සර් 3 5ට වඩා 3 විශාලයි කියන එක සර් අර සමානතාවයේ තියෙන ඒක සර් ලැපේ ඒ කොහොමද ගහන්නේ? මට තේරුණා පුතේ. ඒ කියන්නේ මේ විශාල ලකුණද පෙන්වන්න ඕනේ. ඔව් සර් කොහෙද? විශාල ලකුණු තියෙන්නේ ස්පේස් බාර් එකට උඩින්. කුඩයි විශාලයි දෙන්න ඉන්නේ ස්පේස් බාර් එකට උඩින්. දකුණු පැත්තට වෙන්න ස්පේස් බාර් එකේ දකුණු පැත්තට වෙන්න උඩින් බලන්න. M අකුරට වම් පැත්තේ. හරි. right හරි. ඒතර 3 විශාලයි 5 කියන කෙනා false අසත්‍යයි. 4 විශාලයි 7 කියන කෙනත් false. දැන් මතකද O gate එක වැඩ කරපු විදිය? O gate එකේ දෙපැත්තෙන් එක පැත්තකට එක ආවොත් උත්තරේ එක වෙනවා. නේද? බිඳුව එක වෙලාවටත් උත්තරේ එක. එක බිඳුව වෙලාවටත් උත්තරේ එක. එක වෙලාවටත් උත්තරේ එක. එයාට බිඳුව ආවේ මොන අවස්ථාවේ විතරද? බිඳුව කියලා දෙපැත්තටම සෙට් වුණොත් තමයි උත්තරේ බිඳුව වෙන්නේ. දැන් මේ අපි කතා කරන අවස්ථාවේ ඔන්න දෙපැත්තටම බිඳුව ඇවිල්ලා තියෙනවා නේද? එක පැත්තකත් false අනිත් පැත්තකත් false. එහෙනම් false o false කියන එක තියෙන්නේ. බිඳුව o බිඳුව. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ බිඳුව. නේද? right. අපි රන් කරලා බලමු මේක.
ඔන්න ආව උත්තරේ false. මෙයාගෙන් මේ comparison එකෙන් කවුරු හරි එක්කෙනෙක් true වුණොත් මෙයා විතරක් true කරමු 3 less than 5 එතකොට මේක true 3 කියන කෙනා 5ට අඩුයි. එතකොට මේ highlight වෙලා තියෙන ටික true මේ පැත්ත false. එතකොට true or false එක o බිඳුව එක o බිඳුව කියලා කියන්නේ උත්තරේ 1. මොකද o ගේට් එක කරන්නේ මේගොල්ලෝ එකතු කරන එක. එතකොට එයාට කවුරු හරි එක්කෙනෙක් එක වීම විතරයි වැදගත් වෙන්නේ. එක කියලා output එක දෙන්න. එහෙනම් මේක run කරාම උත්තරේ true වෙන්න ඕනේ. අන්න true ආවා. right? හරි. එතකොට ඔය විදිහට O gate එක වැඩ කරන්නේ කොහොමද? එතකොට O operate එක වැඩ කරන්නේ ඒ විදිහටයි කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. right? හරි. මට confirm කරන්න and එකයි O එකයි දැන් තේරුණාද කියලා? ඒ කියන්නේ සර් මේ O එකේ සර් මොකක් හරි එකක් එක වුණොත් ඔක්කොම true වෙනවනේ. අන්න හරි. අන්න හරි. හරි. කො confirmation ආවේ නෑ මට. ළමයි confirm කරන්න බලන්න තේරුණාද කියලා? ඔව් සර්. right okay. right හරි හරි. හොඳයි. දැන් අපි බලමු not එක මොන වගේද කියලා. දැන් not එකේදී දෙන්නෙක් එතකොට ගැන සර් කතා and කරන්නේ. gate එකේ සර් දෙකම සත්‍ය වෙන්න ඕනේ නේද සර් මේ සත්‍ය වෙන්න එක අන්න හරි. and gate එක දෙකම සත්‍ය වෙන වෙලාවෙදී විතරයි සත්‍ය කියලා output එකක් එන්නේ. අනිත් හැම අවස්ථාවකදීම අසත්‍ය. right? හරි. දැන් not gate එක වැඩ කරන්නේ එක්කෙනෙකුට තමයි not එක effect වෙන්නේ. right? දැන් මම මෙහෙම පාවිච්චි කරොත් not 3 less than 5. දැන් මේකෙත් දැන් මේ ලියලා තියෙන ප්‍රකාශයේ ඔයගලන්ට පේනවා ඇති වරහන් තියෙනවා ඊළඟට වරහන් ඇතුළට ගියාම comparison operator එකක් තියෙනවා. එහෙනම් වරහන මුලින් ඉවර වෙන්න ඕනේ. ඒතර වරහන කොහොමද මුලින් ඉවර වෙන්නේ? 3 කුඩායි 5 3 less than 5. ඒකට උත්තරේ වෙන්නේ true. නේද? 3 less than 5 කියන එකට උත්තරේ වෙන්නේ true. එතකොට මේ එළියෙන් not එකක් තියෙනවනේ. එතකොට එයා කරන්නේ මේ true එකට not කියන operator එක effect කරනවා. එතකොට not එක මොකද කරන්නේ? not gate එක මොකද කරේ? එක ආවම බිඳුව output කරනවා. බිඳුව ආවම එක output කරනවා. නේද? ඒ කියන්නේ true ආවම false output වෙනවා. false input වුණාම true output වෙනවා. දැන් මෙතනත් not එකට input වෙන්නේ කවුද? 3 less than 5 කියන්නේ true. එතකොට true තමයි input වෙන්නේ. ඒ input වෙන කෙනාට not effect වෙනවා. එහෙනම් true input වුණාම not එකෙන් output වෙන්නේ කවුද? false. ඒක නිසා ඔයගලන්ගේ output එක මේ program එක run කරාම උත්තරේ එන්න ඕනේ false කියලා. අපි මේ code එක අනිත් පැත්ත ගැහුවොත් ඒ කියන්නේ code එක නෙවෙයි operator එක වෙනස් කරොත් එයාට විරුද්ධ එක්කෙනා අරගත්තොත් 3 larger than 5 කියලා. ඒකට 3 larger than 5 කියන එක්කෙනා false වැරදි දෙයක්. එයාට not operation එක effect වුණාම false එක්කෙනාට not effect වෙනවා. ඒ කියන්නේ false true බවට පත් වෙනවා. ඒතර මෙයාව run කරාම run වෙන්නේ true කියලා. හරි. පැහැදිලිද? ඔව් ටක් ගාලා කන්ෆර්ම් කරන්න පැහැදිලිද කියලා. right. ඔව් සර්. හරි හොඳයි. දැන් හැමෝම ටේබල් එක ලියාගෙන ඉවර කරාද? ටේබල් එක ලියාගෙන ඉවර නැති අය ටක් ගාලා එක කම්ප්ලීට් කරගන්න. ප්‍රමුඛතාවය කම්ප්ලීට් කරගන්න. right. right okay. හැමෝම ඉවරයිද? එහෙනම් මට ඉස්සරහට යන්න පුළුවන්. තාම ලියන කෙනෙක් ඉන්නවද කියලා මට ටක් ගාලා කියන්න. කවිෂා තාම ලියනවා.
හරි පුතේ ලියලා ඉවර කරගන්න කොටක් ගාලා. right හරි දැන් අපි යම් පහලට හරි දැන් ප්‍රෝග්‍රෑම් එක ගැන කියලා දෙන්න කලින් පේනවාද ඒගොල්ලෝ උදාහරණ ටිකක් අරගෙන තියෙනවා බලන්න මේව කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඕගලන්ට පියවරෙන් පියවර පෙන්නලා තියෙනවා පේනවාද 5 plus 14 mod 4 එතකොට plus එකයි mod එකයි තියෙන්නේ ඔපරේටර්ස් විදිහට එතකොට මේ දෙන්නගෙන් කාටද ප්‍රමුඛතාවය හම්බෙන්නේ mod කියන කෙනාට මොකද එයා ಗುಣ කිරීමකට අදාළ කෙනෙක් එතකොට 14 mod 4 කියන්නේ 14 4ෙන් බෙදුවම ඉතිරි අංකය 2යි. එතකොට දෙවෙනි පේලිය වල තියෙනවා 5 එකතු කිරීම 2 දැන් එකතු සිද්ධ වෙනවා 7යි කියලා. දෙවෙනි උදාහරණේ තියෙනවා 3 plus 7 div 2. එතකොට මේකෙන් මූලිකත්වය හම්බෙන්නේ div කියන කෙනාට. 7 div 2 කියලා කියන්නේ 7 2ෙන් බෙදුවම උත්තරේ 3යි. ඉතිරි 1යි 3 කියන එක තමයි එන්නේ. ඒක නිසා 3 එකතු කිරීම 3 div operation එකෙන් ආපු 3. උත්තරේ 6යි. ඊළඟට තුන්වෙනි උදාහරණය බලන්න. 16 බෙදීම 4 ගුණ කිරීම 2. දැන් මෙතනදී බෙදීමයි ගුණ කිරීමයි කියන්නේ දෙන්නම එක ලෙවල් එකේ ඉන්න දෙන්නෙක්. ඒ දෙන්නගේම ප්‍රමුඛතාවන් සමානයි. එහෙම වෙලාවට හොඳට මතක තියාගන්න. එහෙම වෙලාවට වම් පැත්තේ ඉඳලා තියෙන ඔපරේටර්ස් ටික තමයි අපි මුලින් සලකන්නේ. ඒ කියන්නේ ප්‍රමුඛතාවන් සමාන ඔපරේටර්ස් තියෙනකොට ඔපරේටර්ස් ටික වමේ සිට දකුණට තමයි අපි සලකන්නේ ප්‍රමුඛතාවයේ ඊට පස්සේ. එතකොට වමේ සිට දකුණට සලකනකොට මුලින්ම ප්‍රමුඛතාවය හම්බෙන්නේ 16 බෙදීම 4 කියන කෙනාට. එතකොට එයාගේ උත්තරේ 4යි ඊළඟට 4 වැඩි කිරීම 2 සිද්ධ වෙනවා. ඒ කියන්නේ උත්තරේ 8යි කියන එක. හරි. මේ උදාහරණ තුන කොහොමද වැඩ කරේ කියපු එක තේරුණාද? right හරි ඊළඟට හතරවෙනි උදාහරණය බලන්න not කියලා ඔපරේටර් එක එළියෙන් ඉන්නවා වරහන් ඇතුලේ ඉන්නවා 8 mod 2
larger than 5. එතකොට මේ ප්‍රකාශයේ කාටද මූලිකත්වය දෙන්නේ? මුලින්ම වරහනට මූලිකත්වය නේද? එතකොට වරහන අරගන්නවා මුලින්. ඊට පස්සේ වරහන ඇතුළ බලනවා. ඇතුළ බැලුවම කවුද ඉන්නේ? mod කියන ඔපරේටර් එක ඉන්නවා. larger than කියන ඔපරේටර් එක ඉන්නවා. එතකොට ඒ දෙන්නගෙන් ප්‍රමුඛතාවය බැලුවොත් ප්‍රමුඛතාවය හම්බෙන්නේ mod කියන කෙනාට. මුලින්ම not ඊළඟට ගුණ කිරීම බෙදීම් කියන කට්ටිය ඊළඟට එකතු කිරීම අඩු කිරීම කියන කට්ටිය අවසානෙටම තමයි comparison එක larger than කියන IT group එක. එහෙනම් මුලින්ම 8 mod 2 පාවිච්චි වෙනවා. 8 mod 2 කියන්නේ මොකද්ද? 8 දෙකෙන් බෙදුවම ඉතුරු වගේ. ඒක හරියටම දෙකෙන් බෙදෙනවා ඒ නිසා ඉතුරු නෑ බිඳුවයි. ඉතින් මයික් එකක් ඔන්ලා තියෙනවා කාගේ හරි මියුට් කරගන්න. පුතේ මයික්ස් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. right? හරි. එතකොට ඔයගලන්ට එනවා බිඳුව විශාලයි 5. 0 greater than 5 කියලා එනවා. 0 ආවේ කොහමද? 8 mod 2 කියන එකේ. right? එතකොට 0 කියලා හම්බ වෙනවා. එතකොට ඊළඟට එන්නේ 0 greater than 5. එතකොට 0 greater than 5 කියලා කියන්නේ වැරදි දෙයක්. නේද? false. අසත්‍ය දෙයක්. එහෙනම් false කියන කෙනා වරහන් ඇතුළට එනවා. ඊට පස්සේ උත්තරේ එනවා not false කියන කෙනා. මොකද not ඉන්නේ දැන් වරහනට පිටින්. වරහන විසඳිලා තමයි false කියන උත්තරය ආවේ. එහෙනම් not false කියලා කියන්නේ true. හරි. පස්වෙනි උදාහරණ බලන්න. දැන් පස්වෙනි උදාහරණේ මට මතක විදිහට පොඩි වැරද්දක් තිබුණා. ඔව්. එක වැරද්දක් තමයි මේ 4 විශාලයි හෝ සමානයි 4 කියන කෙනාට වරහන් දෙන්න ඕනේ. right? 4 විශාලයි හෝ සමානයි 4 කියන කෙනාට වරහන් දෙන්න ඕනේ. right? එතකොට 4 විශාලයි හෝ සමානයි 4 වරහන් ඇතුලේ ඊට පස්සේ and ආයෙත් not 7 විශාලයි හෝ විශාලයි 9. right? අපි මෙයාම අරගෙන එක්සිකියුට් කරලා බලමු. මට පොඩි සැකයක් තියෙනවා මෙයා මේ විදිහට එක්සිකියුට් වෙයිද කියලා. right. මම මෙතනට වරහන් දානවා. right. හරි. අපි මෙහෙම තියලා රන් කරලා බලමු. අදාළ උත්තරේ එනවද කියලා. ඔව් true කියලා උත්තරේ එන්නේ. අච්චු පොතේ තියෙන true කියලාමද? ඔව් හරි. බලමු. එතකොට 4 විශාලයි 4 කියන කෙනා වරහන් ඇතුලේ ඉන්නවා. 7 විශාලයි 9 කියන කෙනා වරහන් ඇතුලේ ඉන්නවා. එතකොට ඒ වරහන් දෙක එකම ලෙවල් එකේ තියෙන්නේ. එකම මට්ටමේ. හදිසියවත් ඔයගලන්ට වරහන් ඇතුලේ වරහන් හම්බුනොත් මොකද කරන්නේ? ඇතුලේම ඉන්න වරහන තමයි මුලින් විසඳන්නේ. right? හරි. එතකොට 7 විශාලයි 9 කියන කෙනා වැරදි. false. ඒක නිසා false කියලා ගේනවා. 4 විශාලයි හෝ සමානයි 4 කියන එක හරි නේද? විශාල නෑ නමුත් සමානයි. ඒක නිසා true කියලා එනවා. දැන් අපිට තියෙනවා true and not false. එහෙනම් and not කියන operators දෙක තමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඒකෙන් මූලිකත්වය හම්බෙන්නේ not කියන කෙනාට. එහෙනම් not එයාට දකුණු පැත්තෙන් ඉන්න කෙනාට not effect කරනවා. එතකොට not false කියන්නේ true කියන එක. දැන් and ගේ එක පැත්තක තියෙන්නේ true අනිත් පැත්තේ තියෙන්නේ true. ඒක නිසා අවසාන උත්තරේ true කියලා උත්තරේ එනවා. හරි. දැන් පැහැදිලි නේද දේවල් ටික? ගැටලු තියනවද? දැන් ඊළඟට අපි ප්‍රෝග්‍රෑම් එකක තියෙන මූලික කොටස් ටික අඳුන ගන්න හදන්නේ. ඊට කලින් මේකේ ප්‍රෝග්‍රෑම් මේකේ ගැටලු තියෙනවා නම් ඒක ක්ලියර් කරගන්න ඕනේ. right. හොඳයි. හරි මට එතනට එන්න කලින් මෙන්න මෙයාට උත්තරේ මට පොඩ්ඩක් කියන්න.
හරි. මෙයාට මොකද උත්තරේ? තප්පරයක් ඉන්න. පොඩි වෙනස්කමක් කරන්න වෙනවා. මෙයාට තප්පරකින් මොකද්ද මෙයාගේ උත්තරේ? ඔගොල්ලෝ ගැටලුකාරී තැනකට එන්න සිද්ධ වෙනවා. මේ නොට් එක මම අයින් කරනවා. හරි. දැන් කියන්න. මොකද උත්තරේ? ඔව් try කරන්න. හිමංස ළඟටම ආවා. පොඩි අඩුපාඩුවක් තියෙනවා උත්තරේ. හිමංසා ශෙහන්දු උත්තරේ හරි. very good. සෙනිතු උත්තරේ හරි. යසුනි මිහිරාන් උත්තරේ වැරදියට අරගෙන තියෙනවා. ඔගොල්ලෝ වරද්දගෙන තියෙන්නේ 2 + 5 කියන එක perform කරලා ඊට පස්සේ ඔගොල්ලෝ දෙකෙන් අඩු කරලා තියෙනවා 5 කියන. ඒක තමයි වරදින්නේ. හිමංසා ඔව් දැන් හරි උත්තරේ. අපි මේක රන් කරලා බලමු. අංගා දැන්ට මත රන් වෙච්ච කෙනෙක් ඉන්නවා ඒ නිසා ස්කෝල් රන් කරමු. -7 කොහොමද -7 උනේ? මේ 2යි 5යි එකතු වෙලා මෙතන 7 කියන කෙනා හැදෙනවා. දැන් ඕගලන්ට තියෙන්නේ mod කියන ඔපරේටර් එකයි minus කියන ඔපරේටර් එකයි. ඒකේ මූලිකත්වය හම්බෙන්නේ mod ට. එතකොට 8 mod 2 කියන කෙනා ඔයාට බිඳුව කියන අගය දෙනවා. ඊළඟට බිඳුව අඩු කිරීම 7 කියන කෙනා ඔයගලන්ට ඍණ 7 කියන උත්තරේ දෙනවා. ඔය විදිහට තමයි ඍණ 7 කියන උත්තරේ හැදෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට ඕගලන්ට පේපර් එකේ ප්‍රශ්න අහන්න පුළුවන්. right? ඒ නිසා ලෑස්ති පිට ඉන්න ඔය ප්‍රෙසිඩන්ස් කියන එක ප්‍රමුඛතාවය කියන එක හරියට ස්ටඩි කරන්න. හරි. දැන් අපි යමු ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. හරි. ඕකට මම ඔයගලගේ පොතේ තියෙන ප්‍රෝග්‍රෑම් එකම ගන්නවා පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. right? ඊට පස්සේ අපි ඒක කෝඩ් කරලා බලමු. right. දැන් මේ තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ලියලා. ඒතර ප්‍රෝග්‍රෑම් එකක් හරියට ලියනවා නම්
අපි program කියන keyword එකෙන් පටන් ගන්න ඕන. ඒක අනිවාර්යයි. Pascal program එකක් ලියනකොට program කියන keyword එක තියෙන්න ඕන. ඊට පස්සේ program එකට නමක් දෙන්න ඕන. ඒක අපි කැමති නමක්. හැබැයි අපි කැමති නමක් දෙනකොට අර identifier කියන එකක් අපි කතා කරානේ නේද? අන්නේ identifier name එකේ තියෙන නීති රීති ටික අනුගමනය කරන්න ඕන. මොනවාද නීති රීති? reserve word එකක් වෙන්න බෑ මෙතන. ඊළඟට අකුරකින් පටන් ගන්න ඕනේ. ඉතිරි අකුරු ටික අකුරක්, ඉලක්කමක් සහ underscore එක විතරයි භාවිතා කරන්න පුළුවන්. ඔය ටික පාවිච්චි කරලා අපිට පුළුවන් අපි කැමති නමක් දෙන්න. ඊළඟට මේ වරහන් දාලා input, output කියලා ලියන එක අනිවාර්යයි. ඕවට අපි කියනවා parameters කියලා. right? ඒක ටිකක් ඇඩ්වාන්ස් වුණාම තමයි ඔයගලන්ට කතා බහ කරන්න වෙන්නේ. අපි මෙතනදී functions කියන පැත්තට ගියාම කතා කරන්න හම්බෙනද කියලා මට මතක නෑ. මට මතක විදිහට functions වල parameter passing කියන එක උනට තිබුණේ නෑ. ඒ level වලට ආවම අපි parameters ගැන කතා කරනවා. IT කරන්න ආවොත්. right? එතකොට ඔය ටික අනිවාර්යයි. program කියන keyword එක අපි කැමති නම ඊළඟට වරහන් ඇතුළේ input, output. ඊළඟට පේනවද මේ අවසානයේ semicolon එකක් තියෙනවා. මම කියන්නේ line terminators පාවිච්චි කරනවා කියලා අපි program එක ලියනකොට. line terminator එක තියෙන්න ඕන. line terminators පාවිච්චි නොවන තැනුත් තියෙනවා. ඒක ඒ අදාළ තැනට ආවම මම කතා කරනවා. මෙතනක් තියෙන line terminator එකක් පාවිච්චි නොවන තැන. right? හරි. ඊළඟට ඕගලන්ට පාවිච්චි කරලා තියෙනවා var. කියන්නේ variables ටික හඳුන්වා දෙන තැන. අපි කියන ඕක initialize කරනවා කියලා. දැන් අපි flow chart එක අඳිනකොට අපේ variables අපි initialize කරේ නැහැ. ඒ කියන්නේ හඳුන්වා දුන්නේ නැහැ මෙයා මොන වගේද කියලා. අපි එතනදී කරේ කෙලින්ම variable එකක් අරගෙන එයාට යම්කිසි අගයක් ලබා දුන්නා. නැත්නම් අපේ අවශ්‍යතාවය අනුව variable එක මොන විදිහද කියන එක කිව්වා. right? එතකොට අපි flow chart එක ලියනකොට හරි pseudo code එක ලියනකොට හරි අපි කිව්වේ නෑනේ variable එකේ data type එක මෙන්න මේක ඒගොල්ලෝ මේ જાතිය කියන කතාව අපි කතා කරේ නෑ. විශේෂයෙන් data type එක ගැන කිව්වේ නෑ. එතකොට Pascal වලට එනකොට මතක තියාගන්න ඕගලන්ට flow chart එකක් දීලා නම් තියෙන්නේ. flow chart එකේ variables කීයක් පාවිච්චි වෙනවද? අන්නේ variables ටික මේ ආකාරයට හඳුන්වා දීම කළ යුතුයි. එහෙනම් කොහොමද හඳුන්වා දීම කරන්නේ? var කියන keyword එක ඊට පස්සේ අපිට පුළුවන් variable එකක් හෝ එකම જાතියේ ඒ කියන්නේ එකම data type එකේ දැන් මෙතන integer type එකේ variable තුනක් තියෙනවා num1 num2 total කියලා. එහෙම තියෙනවා නම් ඔයාට එක පේලියෙන් කමා දාලා ඒ variables ටික ඔක්කොම හඳුන්වා දෙන්න පුළුවන්. ඒතර මෙතන කියලා තියෙනවා var num1 num2 total ඊට පස්සේ තිත් දෙක තියලා colon එකක් තියලා කියලා තියෙනවා එයාගේ data type එක මොකක්ද කියන එක integer. එතකොට මේ line එක අවසානයේ line terminate එක ඔයගලන්ට පේන්න තියෙනවා. පේනවද semicolon එක. එතකොට ඒ වගේම තමයි මේ avg කියන කෙනා ඊට පහළ රූලට අරන් තියෙනවා. මොකද එයාගේ data type එක වෙනස්. avg කියන කෙනාගේ data type එක real. ඒ කියන්නේ දශමයන්ගෙන් අල්ලගන්න පුළුවන් කෙනෙක්. right? එතකොට මේ හැම පේලියෙම අපිට වා කියන එක අවශ්‍යද? නැහැ. අපි එක සැරයක් වා කියලා ලියනවා. ඊට පස්සේ අපිට අදාළ variable list එකම හඳුන්වලා දෙනවා. right? හරි. එහෙනම් program එකේ නම define කරගත්තා මෙතන. ඊට පස්සේ variable ටික initialize කරා හඳුන්වා දුන්නා. ඊළඟට තමයි ඕගලන්ගේ algorithm එක. ඒ කියන්නේ අපි flow chart එකේ ලියපු දේ දැන් මේ කෝඩ් එකක් බවට පරිවර්තනය කරන්න. නැත්නම් pseudo code එකේ ලියපු දේ කෝඩ් එකක් බවට පරිවර්තනය කරන්න.
මම කියවනේ සූඩෝ කෝඩ් එකයි පැස්කලුයි ගොඩාක් දුරට සමානයි කියලා පේනවද? begin කියන වචනයෙන් පටන් අරගෙන තියෙනවා. එයාගේ ලයින් එකේ කෙලවර සෙමිකෝලන් එකක් නැහැ. ඔන්න සෙමිකෝලන් එකක් පාවිච්චි නොවන තරම්. begin කියන වචනය කෙලින්. අපි සෙමිකෝලන් එකක් දාන්නේ මොකද අපේ කෝඩ් එක තියෙන්නේ මෙන්න මේ begin and end කියලා කෙනෙක් විතර ඉන්නවා. ඔන්න ඔය වචන දෙක අතරමැද. එතකොට ඇත්තටම මේ begin කියන කෙනා ඉවර වෙන්නේ මේ end කියන තැන. ඒ වගේම තමයි end එක අවසානයේ තියෙන්නේ semicolon එකක් නෙවෙයි. දුවල පුතාලා පොත දිහා බැලුවොත් පෙනෙයි end කියන වචනේ ඉවර වුණාම full stop එකක් තියලා තියෙනවා. right? ඔය තැන් දෙක මතක තියාගන්න. ඔන්න semicolon පාවිච්චි නොවන තැන් දෙක. begin කියන වචනේ අවසානයේ සහ end කියන වචනේ අවසානයේ. ඊළඟට ඕගලන්ට කතා බහ කරලා තියෙනවා කොහොමද ඕගලන්ගේ ප්‍රෝග්‍රෑම් එක බිල්ඩ් අප් කරගන්නේ කියලා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි වෙන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරා numbers දෙකක් අරගෙන ඒ numbers දෙකේ එකතුවයි average එකයි ප්‍රතිදානය කරන ආකාරයේ ප්‍රෝග්‍රෑම් එක. ඒක තමයි මේ කරන්නේ. එතකොට මෙතන මේ පේනවද right කියලා කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා right ln කියලා කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. මේ දෙන්නම පාවිච්චි කරන්නේ right කියන කෙනා පාවිච්චි කරන්නේ right ln කියන කෙනා පාවිච්චි කරන්නේ monitor එකට output එකක් දෙන්න. ඒ කියන්නේ අපේ screen එකේ යම් කිසි දෙයක් ලියන්න අවශ්‍ය නම් ලියවන්න අවශ්‍ය නම් program එකට කියලා ලියවන්න අවශ්‍ය නම් අපි right ln පාවිච්චි කරනවා. right? එතකොට right ln එකක් පාවිච්චි වෙලා එයා execute වෙලා ඉවර වුණායින් පස්සේ අපිට අවශ්‍ය නම් keyboard එකෙන් අපිට අවශ්‍ය යමක් type කරන්න පුළුවන්. ඒ අපි type කරන දේ අල්ලගන්න catch කරන්න තමයි මෙන්න මේ read කියන කෙනා පාවිච්චි වෙන්නේ. නැත්නම් read ln කියලා කෙනෙකුත් ඉන්නවා මම පාවිච්චි කරා විදිහට මගේ කෝඩ් එකේ. ඒ දෙන්නම කරන්නේ read කරන එක, කියවන එක. ඒ කියන්නේ යමක් ඇතුල් කරගන්න එක, input කරගන්න එක. ඒත් Pascal වලදී input එකක් කරගන්න අවශ්‍ය නම් අපි පාවිච්චි කරනවා read කියන function එක. අපි කියනවා මේකට function එකක් කියලා. නැත්නම් read ln කියන function එක. එහෙනම් තිරයට යමක් ලියන්න, ඒ කියන්නේ output එකක් දෙන්න අපි පාවිච්චි කරන්නේ write හෝ write ln. input එකක් ගන්න program එක ඇතුළට අපි පාවිච්චි කරනවා read එහෙමත් නැත්නම් read ln. හරි? right. එතකොට ඇයි මේ write කියලා කෙනෙකුයි write ln කියලා කෙනෙකුයි? මොකද්ද මේ දෙන්නගේ වෙනස? හරි. අපි ඕක පොඩ්ඩක් චෙක් කරලා බලමු. write එකයි write ln එකයි තියෙන වෙනස. right. හරි මම කලින් නෙවෙයි. අපි පොතේ තියෙන ප්‍රෝග්‍රෑම් එකම ගමු. add නම් කියලා තමයි නම දීලා තියෙන්නේ නේද? right. ඔන්න මම කියපු විදිහටම අපි ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නෙ ප්‍රෝග්‍රෑම් කියන වචනෙන්. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න. අපි කැමති නමක්. හැබැයි අපේ identifiers වලට දාලා දෙන නීති රීති දෙන්න. add නම් කියලා දුන්නා. ඊපස්සේ වරහන් ඇතුලේ input, output කියලා පාවිච්චි කරනවා. කෙලවරෙන් අපි semicolon එකක් තියන්න ඕන. ඊළඟට ඔයාට පුළුවන් var කියන එක පාවිච්චි කරලා var කියන එක පාවිච්චි කරලා ඔයාගේ program එකේ පාවිච්චි කරන variables හඳුන්වලා දෙන්න. මොකද පුතේ? var කියලා දාන්නේ ඒකට.
පුතේ මට පැහැදිලි නැහැ අහනක. එතෙන්ට වර් කියලා දාන්නේ සර්. ඒ var කියලා දාන්නේ variable කියන එක ඉන්ඩිකේට් කරන්න. අපි constant ඉන්ඩිකේට් කරන්නේ const කියලා දැම්මනේ const කියලා. ඒතර var එක දැම්මම Pascal අඳුන ගන්නවා. දැන් මේ කියන්න හදන්නේ variable ටික ගැන කියලා. right? ඒතර ඔයගලගේ program එකේ හැටියට num1 කියලා variable එකක් තියෙනවා. num2 කියලා variable එකක් තියෙනවා. total කියලා variable එකක් තියෙනවා. එතකොට ඔය variable තුනම integer type. ඒක නිසා මම semicolon එකක් තියලා කියනවා colon එකක් තියලා කියනවා මෙයාගේ type එක integer කියලා. ඊට පස්සේ මම මේ line එක end කරන්න ඕනේ. ඒක නිසා මම semicolon එක තියනවා. right? හරි. ඔන්න මම program එකට නමක් දීලා input output කතාව කිව්වා. variable ටික හැඳින්නුවා. ඔයගලන්ගේ තව variable එකක් තියෙනවා නේද? එයාගේ නම avg average. එයා තව ටිකක් ඉස්සරහට අරන් ලියමු. avg මෙයාගේ data type එක විදිහට දීලා තියෙන්නේ real. semicolon එකක් තිබ්බා. ඔන්න මගේ variables ටික කියලා ඉවරයි. දැන් මට අවශ්‍යයි කවුද? මගේ begin and end කියන වචන දෙක. මොකද දැන් මගේ ඇල්ගොරිතම් එක මම ලියන්න හදන්නේ begin end කියන දෙන්නගේ අතරමැද්දේ. ඒක නිසා මම begin කියලා පටන් ගන්නවා මෙතනින්. මට මෙතනදී මෙයා උදව්වකුත් දෙනවා. මට පුළුවන් කෙලින්ම begin end කියන එක තෝරගන්න. එතකොට begin කියන වචනේ මුලටත් end කියන වචනේ අගටත් full stop එකක් එක්ක එනවා. එතකොට ওই විදිහට ඔයගොල්ලෝ begin end අරගන්න ඕනේ. දැන් මේ begin and end අතරේ තමයි අපේ flow chart එකේ තියෙන දේවල් ටික ලියන්නේ. හරි. දැන් අපි මේ program එක පටන් ගත්තේ right එකයි right ln එකයි වෙනස හඳුනගන්න. right? ඔන්න මම ලියනවා right කියලා right. right කියන්නේ function එකක්. right කියන එක්කෙනා ඇතුලේ මට තිරේ දෙයක් පෙන්වන්න අවශ්‍යයි. මට පෙන්වන්න අවශ්‍යයි userට මේ ඉලක්කමක් එකතු කරන්න කියන ඉලක්කමක් ලබා දෙන්න කියන පණිවිඩය දෙන්න ඕනේ මට. ඒක නිසා මම මේක දෙනවා right single quotes පාවිච්චි කරනවා. මොකද මම යම්කිසි දෙයක් ලියනවා කියලා කියන්නේ ඒක characters වල එකතුවක්. නැත්නම් ඒක string එකක් කියලා අපි කියනවා. එතකොට string එකක් නැත්නම් character එකක් define කරන විදිහ තමයි single quotes දාලා තමයි යාව define කරන්නේ. නේද? හරි. මම මෙතන ලියනවා enter first number. right? හරි. අපි මේව save කරලා අපි මේක run කරමුකෝ. sorry මගේ previous run එකක් තිබිලා තියෙනවා. ඉන්න. close කරලා ඉන්න. right. දැන් මේව run කරමු. දැන් මගේ command prompt එක ආවා ඇවිල්ලා නැති වුණා. මොකද්ද හේතුව? මම අර කිව්වේ read ln පාවිච්චි කරන්න ඕන කියලා. right ඔන්න read ln එක දැම්මා. දැන් අපි බලමු run කරලා. හරි. ඔන්න enter first number කියලා තියෙනවා. දැන් මෙහෙම message එකක් දැක්කම screen එකේ දැන් මේක තමයි user ට දකින්න හම්බෙන දේ. ඔයා program එක හදලා run කරන එක තමයි පාවිච්චි කරන කෙනා දකින්නේ. ඒතර මේක දැක්කම එයාට තේරෙනවා හරි number එකක් enter කරන්න කියලා තියෙනවා. ඒතර මෙයාට 10 20 එයා කැමති number එකක් enter කරන්න පුළුවන්. enter එක confirm කරන්න අපේ keyboard එකේ enter key එක අපි ඔබනවා. දැන් මේක enter key එක එපපු ගමන් close වෙනවා. මොකද එතනින් එහාට දෙයක් නැහැ. program එක end වෙන්න තියෙනවා. හරි. දැන් මම දෙවෙනි number එක ගන්න තව right එකක් පාවිච්චි කරනවා. ඒක මම හදනවා enter second number කියලා. right. හරි. දැන් අපි මේක run කරලා බලමු. මොකද වෙලා තියෙන්නේ?
enter first number කියන තැනින්ම ඒ කියන්නේ නම් enter first number කියන එකේ r අකුර ගාවින්ම enter second number කියන එකක් start වෙලා තියෙනවා. එතකොට මතක තියාගන්න write කියලා කියන්නේ යම් කිසි දෙයක් ලියනවා ස්ක්‍රීන් එකේ ලියලා ඉවර වෙච්ච තැන cursor එක නතර කරගන්න. දැන් මේ cursor එක නතර වෙලා තියෙන්නේ මෙතනනේ. ඒ කියන්නේ ලියලා ඉවර වෙච්ච තැන. එතකොට write එකෙන් කරන්නේ අදාළ දේ ලියනවා ලියලා ඉවර වෙච්ච තැන cursor එක තියන් ඉන්නවා. එතකොට ඊට පස්සේ අපි තව දෙයක් ලියන්න කිව්වොත් cursor එක තියෙන තැන ඉඳලා තමයි ලියවෙන්නේ. ඒකයි මේ හරියටම මේ දෙන්න එකට ඇලවිලා වගේම ලියවිලා තියෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් උවමනා වෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් අපිට ගොඩාක් වෙලාට උවමනා වෙන්නේ එකකට පසු එකක් ලියවෙන්න නේද? එහෙනම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් කෙනා තමයි write ln කියන්නේ. write line. එතකොට එයා වැඩ කරන්නේ කියලා තියෙන දේ ලියනවා ලියලා cursor එක ඊළඟ පේලියට ගෙනල්ලා නතර කරලා තියෙනවා. right? දුවේකරි පුතේකරි මගෙන් ප්‍රශ්නයක් අහන්න හැදුවා මං හිතන්නේ. right මම මේක චුට්ටක් නැවත පෙන්නන්නම් ඔයගලන්ට. දැන් මෙයාව රන් කරාම පේනවද cursor එක නතර වෙලා තියෙන තැන? මෙතන නතර වෙන්නේ. දැන් මම මෙයාව right වෙනුවට write ln කරොත් ඒ කරලා මම මේක රන් කරා. පේනවා දැන් cursor එක තියෙන තැන. දැන් තියෙන්නේ enter first number කියන එක ලියලා ඊට පස්සේ යටට ගිහිල්ලා තියෙනවා මොකද්ද අනිත් නැත්නම් cursor එක නැවත යටට ගෙනහිලා තියෙනවා ඊළඟ එක ලියවිය යුතු තැන කියන එක ඉන්ඩිකේට් කරලා. හරි. කන්ෆර්ම් කරන්න right එකයි right ln එකයි ගැන තේරුණාද කියලා? ඔව් right එකෙන් මොකද කරන්නේ? right ln එකෙන් මොකද කරන්නේ? right very good. හරි. දැන් අපිට right එක විතරක් තිබිලා හරියන්නේ නැහනේ. දැන් මේ right ln එක කොහොම දාලා මම මෙයාගෙම copy එකක් අරගෙන කියනවා second number එක input කරන්න line එකක් දාන්න. right? ඔන්න අපි මේක run කරාම enter first number enter second number කියලා තමයි cursor එක blink වෙන්නේ. අපිට එහෙම නෙවෙයිනේ වෙන්න ඕනේ. enter first number කිව්වම පළවෙනි අගය දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි enter second number එන්න. ඊට පස්සේ අපි දෙවෙනි අගය දෙනවා. එහෙමනම් මම කියවනේ අගයක් කියව ගන්න කෙනා තමයි කවුද? read කියන function එක. right? එහෙනම් අපි read ln එක නේද sir? මොකද පුතේ? read ln එකද sir? ඔව් read ln එක පාවිච්චි කරන්න පුළුවන් read එක පාවිච්චි කරන්න පුළුවන්. අපි read එක පාවිච්චි කරලා බලමු අපේ අවශ්‍යතාවය වෙනවද කියලා. read මේකේ මම කියනවා දැන් මේ write ln එකේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම user input කරනවා යම් කිසි දෙයක්. ඒක කියව ගන්න කියලා මම කියනවා num1 කියන variable එකට. right? num1 කියන variable එකට කියව ගන්න කියලා කියනවා. හරි. අපි මේක run කරලා බලමු. right. දැන් ඔයාගේ enter first number enter second number කියන දෙකම ඔයාට පේන්න තියෙනවා. ඊට පස්සේ තමයි තාමත් cursor එක පේන්නේ. ඕකට හේතුව තමයි අපි මෙතන පාවිච්චි කරලා ඉන්නේ read. අපි මෙතන read ln පාවිච්චි කරා නම් read ln එතකොට අර write ln වගේම තමයි වැඩ කරන්නේ. බලන්නකෝ එතකොට මොකද වෙන්නේ කියලා. මම ක්ලෝස් කරමු. තපරයක් ඉන්න මට සැකයි මගේ අතින් කලින් එක ක්ලෝස් වෙන්නේ නැතුව දාන්න ඕනේ කියලා මෙසේ.
yes 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 read එකේ read ln එකේ එහෙම බලපෑමක් නැහැ right මම දැන් මෙයාව run කරාම ඔන්න අපිට පේන්න තියෙනවා enter first number කියලා cursor එක පහළට ගිහින් දැන් මම මෙතනට දෙනවා 10 දීලා enter කරනවා right enter කරපු ගමන් පොඩි ගැටලුවක් එනවා අර right ln එක මට පෙන්වන්නේ නැතුව කියලා කියන්නේ ඒක පෙන්වනවා ඔන්නෝක තමයි සර් මගෙත් උනේ right okay ටක් ගාලා නැති වෙනවා ඒක හදා ගන්න පුළුවන් read ln එකක් පාවිච්චි කරලා right ඕක save කරලා run කරලා බලමු ඔන්න first number එක මම දෙනවා 10යි කියලා enter කරනවා ඔන්න enter second number කියලා තියෙනවා දැන් මම මෙතන 20යි කියලා දුන්නට මේ 20 කියව ගන්න කෙනෙක් මගේ කෝඩ් එකේ නැහැ එහෙනම් මොකද්ද මගේ උවමනාව read ln කෙනෙක් තව read ln කෙනෙක්ව මම අර ගන්නවා second number එකටත් පස්සේ දැන් එනවා num2 හරි දැන් මේක පාවිච්චි කරාම මට පුළුවන් 10 කියලා ඉන්පුට් කරන්න enter කරා 20 කියලා ඉන්පුට් කරා enter කරා ඔන්න මගේ ස්ක්‍රීන් එක නතර වෙලා තියෙනවා ඒ නතර වෙලා තියෙන්නේ මම අන්තිමට පාවිච්චි කරලා තියෙන read ln එක නිසා අර his read ln එක නිසා මම ආයෙත් සරයක් enter කරොත් මගේ ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා හරි ඔන්න දැන් අපි අගයන් දෙකක් ඉල්ලුවා ඒ අගයන් දෙක read කරගත්තා read කරගන්නවා කියලා කියන්නේ අර variable වලට අපි දීපු අගය පුරවනවා කියන එක දැන් ඔන්න num1 num2 කියන කෝප්ප දෙක පිරලා තියෙන්නේ cups දෙක පිරලා තියෙන්නේ දැන් අපි උවමනාව මොකද්ද input කරන අගයන් දෙකේ එකතුවයි average එකයි දෙන්නේ එතකොට එකතු කරන්න නම් num1 cup එකේ තියෙන කෙනයි num2 cup එකේ තියෙන දෙක අරගෙන එකතු කරන්න එකතු කරලා අපි අර හදලා තියෙන total එකට එයාව ඒ total කියන cup එක එකතුවෙන් පුරවන්න ඕනේ. එකතුවේ අගයෙන් පුරවන්න. ඒ කියන්නේ ඕක process එකක්. ක්‍රියාවලියක් නේද? අපි අපේ flow chart වල ලිව්වේ total සමානයි number 1 plus number 2 කියලා ලිව්වා නැත්නම් n1 plus n2 කියලා ලිව්වා. නැත්නම් num1 plus num2 කියලා ලිව්වා. ওই විදිහට තමයි ලිව්වේ. එහෙනම් ඒක අපි මෙතන පෙන්වන්න ඕනේ. එහෙමනම් මම මෙතන ලියනවා total අපි flow chart වල pseudo code වල පාවිච්චි කරේ සමාන ලකුණු නේද? හැබැයි දැන් අපි දන්නවා සමාන ලකුණ කියන්නේ Pascal වලට අදාළව comparison operator එකක්. assignment operator එකක් නෙවෙයි. assign කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. assign කරන්න නම් අපි සමාන ලකුණේ දකුණු අත පැත්තට colon එකක් දෙන්න ඕනේ. කියන්නේ colon equal අපි සලකනවා assignment operator එක. කියන්නේ දකුණු පැත්තේ තියෙන දේ වම් පැත්තට ලබා දෙන්න කියන එක. දැන් දකුණු පැත්තේ මොනවාද අපි දාගන්න ඕනේ? අපි දකුණු පැත්තට දාගන්න ඕනේ මේ num1 කියන කෙනා එකතු කරන්න ඕනේ num2ට. right ඊළඟට අපි කිව්වොත් තව right ln එකක් අරගෙන දැන් අපි total එක හදලා ඉවරයි සමන් right ln එකේ කියනවා total is කියලා මට ඕනම් පොඩි dash එකකුත් දාලා ලස්සන කරන්න පුළුවන් මගේ output එක total is කියලා ඊට පස්සේ මෙතනින් කමාවක් දාලා අපි ලියනවා total කියන variable එකේ නම. මේ කියන්නේ මොකද්ද? total is කියලා dash එක තියෙන ටික ඒ විදිහටම screen එකේ පෙන්නන්න. එතකොට ඔයාලට total is කියලා කෙටිරක් print වෙනවා. ඊට පස්සේ මේ කමාවක් දාලා ඇයි මම total කියලා ලියලා තියෙන්නේ? මේ කමාවක් දාලා total කියලා ලියලා තියෙන්නේ total කියන variable එකේ ඒ කියන්නේ num1 num2 දෙක එකතු කරලා total කියන කෝප්පෙට පිරෙව්වනේ. අන්නේ කෝප්පය ඇතුලේ තියෙන අගය මෙන්න මෙතනට පෙන්නන්න. දැන් අපි මේක run කරලා බලමු. run කරාම number එකක් ඉල්ලනවා. මම දෙනවා 10. ආයි number එකක් ඉල්ලනවා. මම දෙනවා 15. දැන් මේ දෙකේ එකතුව 25ක් වෙන්න ඕන.
total is 25 kilowatt output එක හම්බෙනවා. හරි. පැහැදිලිද වෙච්ච දේ? ඔව්. confirm කරන්න. right. හරි. එතකොට program එක අපි ලියන්නේ කොහොමද කියන එක අපේ short note එකට අපි දාගන්න ඕනේ. ඒකෙන් තමයි අපි ලබන සතියේ note එක පටන් ගන්න. right. ඒ වගේම මේකේ average එක හොයන එකත් දැන් ඕගලන්ට average එක හොයන එක මහ ලොකු දෙයක් නෙවෙයි නේද? average කියලා කියන්නේ total divide by 2 කියන එක. නේද? ඒක හරි lazy. ඒක මේකට add කරගන්නයි තියෙන්නේ. හරි. එතකොට program එකේ structure එක ලියන එකෙන් අපි ඊළඟ සතියේ පටන් ගන්නවා. right. නම් අදට මම session එක මෙතනින් නතර කරනවා විනාඩි 5ක් විතර වැඩිපුර ගියා. right. ලබන සතියේ නම් වෙලාවට ඇවිල්ලා ඉමු. එතකොට අපි program එක ඉස්සරහට කරගෙන යනවා. ඊට පස්සේ අපේ flow chart වලට අදාළ program අපි ලියන්න පටන් ගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් අදට session එක මම මෙතනින් නතර කරනවා. thank you very much හැමෝටම. අලුතෙන් ආපු දුවල පුතාලා ඉන්නවනම් පොඩ්ඩක් ඉන්න මම වීඩියෝ එක රිෆර් කරන විදිය පෙන්නන්නම්. අනිත් කට්ටිය ලීව් වුණාට කමක් නැහැ. right. good night හැමෝටම. ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් ඉඳලා මගෙන් අහගෙන යන්න. right. හරි. right. ඕගලන්ට වීඩියෝස් රිෆර් කරන්න යන්න ඕන වෙබ්සයිට් එකේ නම තමයි starlabs.lk කියන වෙබ්සයිට් එක. right. starlabs.lk. ඒතකොට ඔය වෙබ්සයිට් එකට ගියාම lesson recording කියන menu item එකට යන්න ඕනේ. lesson recording. ඔය lesson recording වල තියෙනවා recordings වර්ග කීපයක්. ඒකෙන් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ නැනපෙත recording කියන තැන. නැනපෙත recording. ඒතර නැනපෙත recording යටතේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා නැනපෙතට අදාළව මගේ තියෙන classes ටිකේ ඔක්කොම recordings. ඒතර ඔයගොල්ලෝ මේ heading එකෙන් හොයාගන්න ඕනේ grade 11 සිංහල session කියන තැන. right. ඒක හොයාගෙන ඒක යටතේ තියෙන මෙන්න මේ player එක ඇතුලේ ඕගලන්ගේ recordings ඔක්කොම ටික තියෙනවා. ඒ recordings බලා ගන්න පුළුවන් මෙන්න මේ hamburger icon එක click කරා. ඒ icon එක යටතේ මේ දක්වා අපි කතා කරලා තියෙන හැම වීඩියෝ එකක්ම තියෙනවා. සමහරලාට ටෙක්නිකල් ෆෝල්ස් නිසා මට රෙකෝඩ් කරගන්න බැරි වෙච්ච දවසක් වගේ තියෙන්න පුළුවන්. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම ටික මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒත් ඒකේ කැමැති වීඩියෝ එකක් කැමැති පිළිවෙලට බලන්න පුළුවන්. උඩින්ම තියෙන්නේ අපි අලුතෙන්ම කරපු වීඩියෝ එක. කියන්නේ ළඟදිම කරපු ක්ලාස් එක තමයි මේ ලිස්ට් එකේ උඩටම එන්නේ. ඉතිරියව පහළට බලන්න පුළුවන්. ගිය සතියේ අපි ක්ලාස් එක කරේ නැහැ. ඒක නිසා ඒකේ රෙකෝඩ් එකක් නැහැ. අද රෙකෝඩින් එක මම හෙට උදේ වෙනකොට මෙතනට අප්ලෝඩ් වෙන්න සලස්වනවා. right. හරි. කවිඳු ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකොල්ලම මේකේ ඉන්න නිසා සිංහල මීඩියම් වලින් තමයි මේ අද ක්ලාස් එක කරන විදිහට තමයි කතා බහ කරගෙන යන්නේ පුතේ පන්තියේ. ඉංග්‍රීසි මීඩියම් අයට ඉංග්‍රීසි මීඩියම් නෝට් එක තියෙනවා රිෆර් කරගන්න. මම ලියනකොට භාෂා දෙකෙන්ම ලියනවා. නමුත් මම කතා කරන්නේ සිංහලෙන් පුතේ. right. ඒ නිසා සිංහල කියලා මම ඉන්ඩිකේට් කරලා තියෙන එක. right. හරි. පැහැදිලි නේද? එතකොට charm pascal download කරන link එක ඉසුක. හරි. ඉන්න දාන්නම්. ඒ විදිහට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් lessons ටික රෙකෝඩ් කරන්න. right. මේ source forge එකෙන් ගන්නත් පුළුවන්. right. මේ තියෙන තැන right. එතනින් charm pascal download කරගන්න පුළුවන්. right. මම chat එකට දානවා link එක. ඔතනින් charm pascal download කරගෙන install කරන්න. හරි. මම හිතනවා එහෙනම් හැමෝටම clear කියලා කියපු දේවල් ටික ගැටලු තියෙන අය ඉන්නවද? ගැටලු තියෙන අය ඉන්නවනම් මට කතා බහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි session එක end කරමු. හරි.
එහෙනම් මම අදට සෙෂන් එක එන්ඩ් කරනවා. thank you very much හැමෝටම good night right okay